සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුළින් ලෝකේ පුරා විසිරුවා හරින උතුම් වූ ධර්ම දේශනා අතරින් තවත් එක් ධර්ම දේශනාවක් සඳහා පින්බර දායකත්වය දරනු ලබන්නේ අනුරාධපුර දෙවන පියවර පදිංචි පී.ආර්. ආර්යරත්න ජෙනට් යන පවුලේ සියලු දෙනාත් පී.ආර්. බණ්ඩාර මැණිකේ නිකපිටිය උස්සාපිටිය පදිංචි ජේ.එම්.ටී. ජයසුන්දර මැණිකේ සහ කාල්වාන අරනායක පදිංචි පී.ආර්. මල්ලිකා කුමාරි මහත්මිය ඇතුළු පිරිස විසින් අරමුණු දායකත්වයේ දරන සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම දායකත්වයේ දරන සියලු දෙනා ඇතුළු සුජීවත්ව සිටින ඔවුන්ගේ පවුල්වල සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් නිවන් සුව ලැබීමට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් නිවන් සුව ලැබීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන්යි ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. මාතෘකාවක් ලැබිලා තියෙනවා. කර්මක්ෂය කරමින් නිවන් මගටම යොමු වීම පිණිස උපකාර වන ධර්ම දේශනයක් සිදු කරන හැටියට. කර්මක්ෂය. කර්මක්ෂය වුණොත් විපාක නොලැබෙන බව බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මතාවය තුළින් පැහැදිලි කරා. කර්ම හටගන්නේ කෙලෙස් නිසා. කෙලෙස් ප්‍රහීන කළොත් කර්ම ඡය වෙනවා. කර්ම ඡය වුණොත් විපාක විදීමක් නැහැ. විපාක දෙන්න ක්‍රමයක් නැහැ. එතකොට ප්‍රවෘත්තියක් නැහැ. නැවත හටගැන්මක් නැහැ. පහළ වීමක් නැහැ. සකස් වීමක් නැහැ. තුන් භවයෙන් කිසිම භවයක. එහෙනම් කර්මශය ඉස්සෙල්ලා කර්ම මොනවද කියන කාරණේ අපි තේරුම් ගත යුතුයි. මොනවද මේ කර්ම කියන්නේ? කර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අභිධර්මයෙන් ගත්තොත් කර්ම 29ක් තියෙනවා. ඒ කර්ම සිත් කියන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න. පුළුවන් කර්ම සිත් 29ක්. ඒ තමයි අකුසල් සිත් 12ක්. කාමාවචර මහ කුසල් සිත් 8ක්. රූපාවචර කුසල් සිත් 5ක් හා අරූපාවචර කුසල් සිත් 4ක්. අකුසල් සිත් 12යි. ලෝභ මූල 8යි, දේශ මූල 2යි, මොහ මූල 2යි. අභිධර්මයේ දන්න අය හොඳට දානවා. කාමාවචර මහ කුසල් සිත් 8යි. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සංකාරික සසංකාරික. සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සංකාරික සසංකාරික. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සංකාරික සසංකාරික.
උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සංකාරික සසංකාරික. ඒ කාමාවචර මහ කුසල් සිත් 8 කර්ම සිත්. රූපාවචර ධාන 5 කර්ම සිත්. පහ රූපාවචර කුසල් සිත් 5 කර්ම සිත්. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්න හේතු වෙන නිසා අර කාමාවචර මහ කුසල් සිත් 8 කාම ලෝකවල ප්‍රතිසන්දි ගන්න හේතු වෙන නිසා ඒ කාම සුගතිවල කාම ලෝකවල නෙත් කාම සුගතිවල අකුසල් සිත් 12 പ്രേත ලෝකයේ නිරය තිරිසන් ලෝකයේ අරූපාවචර සිත් 4 අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්න හේතු වෙන නිසා සිත් 29 කර්ම සිත් අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් තවත් ආකාරයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතුන් මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනයන් කිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කතා කිරීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම කියන මේ හත කර්ම. ඒ කර්ම හත සිද්ධ කරන්න මූලික වෙන ධර්මතා තුනක් දේශනා කරනවා. ඒ තුනත් එක්ක අකුසල 10ක් දේශනා කරන අකුසල කර්ම වශයෙන්. ඒ තමයි ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මූලික වුණාම අර අකුසල් කර්මපත බවට පත් වෙන්න පුළුවන්. ඒ අකුසල ධර්මයන් හතම සිද්ධ වෙනවා. සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයන් කරනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කතා කරනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. මේ හත චේතනා. චේතනා කියන්නේ කර්මය. ඒතොර චේතනා බවට පරිවර්තනය කරන්න මේ ධර්මතා හත, මේ කර්ම හත තුනක් ප්‍රත්‍ය වෙන මූල ධර්ම වශයෙන්. ඒ ආසාවයි, තරහවයි, මුලාවයි, ලෝභයයි, ද්වේෂයයි, මොහයයි. ඒ අකුසල කර්ම. ඒතර කුසල කර්ම. කුසල කර්ම දැන් පින්කම් තියෙනවා. දානමය පින්කම්. ඒක පුණ්‍ය ක්‍රියාවක්. ඒකට විපාකයක් තියෙනවා. දානමය පුණ්‍ය කර්මය. ඒතර කර්මය කියන්නේ ඒකට ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන්. හැබැයි එතනට චේතනාව මුල් වෙනවා. මොකද දානයක් දීමේ ආනිසංස වශයෙන් සුගතියක ප්‍රතිසන්දි අරගෙන සියලු භවභෝග සම්පත් ලබා දෙනවා. දානමය පුණ්‍ය කර්මය. දානය කියන්නේ පරිත්‍යාගය, පින් කියන්නේ සතුට, කර්මය කියන්නේ සිතුවිලි. ඒතර දීමේ සතුටු සිතුවිලි තුලින් අර සතුටු සිතුවිලි වලට හානියක් නැතුව උපදින භවයක අති දීර්ඝ කාලයක් ඒ භවවල සතුටු සිත් නැවත නැවත ලැබෙනවා කියන කාරණයයි ඒක ප්‍රතිඵලය. කර්මයේ විපාකය. සීලමය පුණ්‍ය කර්මය. සීලමය පින්කම. කය සංවරයි, වචනය සංවරයි. ඒ සංවර භාවය තුලින් ඒ සිතේ තමයි මුල් වෙන්නේ. කය සංවර කරගන්න, වචනය සංවර කරගන්න. ඒ සිතේ මූලිකත්වය අලෝභය, අද්වේෂය, අමෝහය. එතන ලෝභයක් නෑ. සිල් ගන්නේ ලෝභයකින් නෙමෙයි, ද්වේෂයකින් නෙමෙයි. එතන මෝහයක් නෑ. ඒතර ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි නැත්තම් එතන පින්කමක් වෙනවා, නිවැරදි වූ පින්කමක්. ඒතර සීලමය පින්කම. සීලය කියන්නේ සංවර බව, පින් කියන්නේ සතුට, කර්ම කියන්නේ සිතුවිලි වල බලවත් බව. මම කාය වචනය නැත්තම් කාය කර්ම, වචී කර්ම මම රැක්ක, මම ආරක්ෂා කළා කියලා සතුටු සිතුවිලි ටිකක් ඇති කරගන්න. එතකොට ඒක චේතනා. එතන අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. ඒතර මෙන්න මේ ආදී වශයෙන් දාන, සීල, භාවනා, විද්‍යාවච්ච, අපචායන, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මස්සවන, ධර්ම දේශනා,
ධර්ම ශ්‍රවණමය පුණ්‍ය කර්මය. ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය. පත්ති දාන. පත්ති කියන්නේ පින් කියන්නේ සතුට, දානය කියන්නේ දෙනවා. සතුටයි පරිත්‍යාග කරන්නේ. ඒ සතුට ඇතිව භව ගණනක් උපදිනවා. ඒ උපදින භවවලත් සතුට තමයි වැඩිපුර ලැබෙන්නේ. අසතුටුත් ලැබෙනවා. ඒ මොකද කුසල කර්මම විතරක්ම කලේ නෑනේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලා අවසානය දක්වාම. යම් යම් අවස්ථාවල අර ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මූලික වෙලා අකුසල කර්ම සිද්ධ කරගෙන තියෙනවා. යම් හේතුන් නිසා. ප්‍රාණඝාතය, අදත්තා දානය යදි වශයෙන් යම් අකුසල කර්මයක් සිද්ධ කරගෙනත් තියෙන්න පුළුවන්. ඒතර ඒවැ විපාකත් එනවා. දැන් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කර්ම සකස් වෙන ආකාරය පැහැදිලි කරා. ඒක පැත්තකින්. තව පැත්තකින් මේ කර්ම සකස් වෙන ආකාරයන් පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි කරා. ඒතර පටිච්ච සමුප්පාදයෙන් අනුව කොහොමද මේ කර්ම සිද්ධ වෙන ආකාරය පැහැදිලි කරේ? ඒ පැහැදිලි කරේ අවිච්ඡා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන. ඒතර සංස්කාර කිව්වේ කර්මවලට. අවිද්‍යාව කිව්වේ මෝහයට, මුලාවට, රැවටීමට, නොතේරෙන කමට, නොදන්නා කමට, අනවබෝධයට. ඒකට අවිද්‍යාව කිව්වා. ඒ නිසා අර චේතනා හැවත් කර්ම සකස් වෙන ආකාරයට එයාගේ සිතුවිලි පවත්වනවා. දැන් අවිද්‍යාපච්ච සංඛාරා කිව්වේ ඒකයි. නිවැරදිව තේරෙන්නේ නැති නිසා, අනවබෝධයෙන් නිසා, මෝහයෙන් නිසා එයා අර චේතනා බවට සිතුවිලි තම තමන්ගේ සිස්සතන් තුළ ඇති වෙන ඒ සිතුවිලි කර්මපත එහෙම නැත්නම් චේතනා බවට පත් කර ගන්නවා අවිද්‍යාව නිසා. එනිසා අවිච්ඡාපච්චය සංඛාරා කිව්වා. එතන කර්ම. ඒතර අපි පෙර භවයේ අවිද්‍යාව නිසා අපි කර්ම රැස් කළා. ඒ කර්ම වලට ලැබුණු විපාක තමයි වර්තමානයේ අපි භුක්ති විඳින්නේ. ඒතර ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් වර්තමානයේ භුක්ති විඳින විපාක අනුව ඒ විපාක සකස් වුනේ මොන කර්මයෙන්ද කියන එක. අපි දන්න විඥානයක් අපිට තියෙනවා. විඥානයක් කියන්නේ අරමුණු දැනගන්නා ස්වභාවය. නාම රූප දෙකක් අපිට තියෙනවා. වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංස්කාර තියෙනවා. ඒතර රූපයක් තියෙනවා අපිට. කියන්නේ ක්‍රියාවලියක් තියෙනවා. මේ ධර්මතා පහේම තියෙන ක්‍රියාවලියක්. ඒතර දැන් විඥානය අපි කිව්වා අරමුණ දැනගන්නා ස්වභාවය. එහෙනම් වේදනා සංඥා සංකාර ඒවට කිව්වා නාම කියලා. දැන් මේ නාමයන් ක්‍රියාත්මක වෙන්න ප්‍රත්‍ය වෙන උපකාර වෙන ධර්මයන් රූපයයි. රූපේ මතයි පිහිටලා තියෙන්නේ. විඥානේ නිවාස්ය රූපයයි. වේදනාවේ නිවාස්ය රූපයයි. සංඥාවේ නිවාස්ය රූපයයි. සංස්කාරයන්ගේ නිවාසය රූපයයි. ඒ ධර්මතාවයන් රූපයන් එක්ක බැඳිලා තියෙන. ඒතකොට නාම රූප දෙකක් තියෙනවා. ඒතර ආයතන හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඇසට රූප ස්පර්ශ. ඒකට කියවා චක්කු සම්පස්ස. කනට ශබ්ද ස්පර්ශ. ඒකට කියවා සෝත සම්පස්ස. නාසයට ගඳ සුවඳ ස්පර්ශ. ඒකට කියවා ගාන සම්පස්ස. දිවට රසය ස්පර්ශයි. ඒකට කියවා ජීවා සම්පස්ස. කයට පහස ස්පර්ශයි. ඒකට කියවා කාය සම්පස්ස. මනසට අරමුණු ස්පර්ශයි. ඒකට කියවා මනෝ සම්පස්ස. දැන් වර්තමානයේ මේ කියපු ටික තියෙනවද නැද්ද? විඥානයක් තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා. ආයතන හයක් තියෙනවා. ඒ හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා. එහ මූලික වෙලා විඳිනවා. දැන් වර්තමානයේ නැද්ද?
ඒ තමයි විපාක. සෝත සම්පස්සජා වේදනා. කන මූලික වෙලා විඳීමේ සිතක් හැදෙනවා. වර්තමානයේ තියෙනවා. එහෙනම් ගාන සම්පස්සජා වේදනා. ජීව සම්පස්සජා වේදනා. කාය සම්පස්සජා වේදනා. මනෝ සම්පස්සජා වේදනා. මනස මූලික වෙලා විඳීමේ සිත් හැදෙනවා. කය මූලික වෙලා විඳීමේ සිත් හැදෙනවා. දිව මූලික වෙලා විඳීමේ සිත් හැදෙනවා. වර්තමානයේ තියෙනවද? වර්තමානයේ තියෙනවා. මේ ක්‍රියාකාරීත්වයද තියෙන්නේ? ඔව්. ඒ ක්‍රියාකාරීත්වයයි තියෙන්නේ. Taman එක දැනගන්න, ඒක දැක ගන්න. එහෙනම් ඒ විපාකයි. ඒතොර ඒ විපාක ලැබුවේ පෙර භවයේ කර්ම නිසා. ඒ නිසා තමයි කෙලස් පෙර භවයේ කෙලෙසුණු නිසා කර්ම කළා. කර්ම නිසා විපාක ලැබුණා. දැන් විපාක හොඳයිද නරකයිද කියන එක සැප පිණිසමද පවතින්නේ? ඒක දුක් පිණිසද පවතින්නේ කියන එක වර්තමානයේ විභාග කරලා බලපුවාම අපට තේරෙනවා, අපට දැర్శණය වෙනවා, වැටහෙනවා. ඒ විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියන මේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් දුකට අයිති කියලා. ඒ දුකට අයිති කියන්නේ විඥානයේ ඇතිවීමක් හා නැතිවීමක් තියෙනවා. ඇති වෙන එක හොඳයි, නැති වෙන එක දුකයි. ඇතිව නැති වෙනවා. නැති වෙනවා නම් දුකයි. දැන් යම් දෙයක් නැති වුනහම අඬනවනේ. දුක් වෙනවා. ශෝක වෙනවා. කනගාටු වෙනවා. එයි නැති වුනහමනේ. තියෙනවනම් එහෙනම් හටගත්ත විඥානය ඇසයි රූපය නිසා හටගත්ත විඥානය ඒ විදිහටම පවතිනවා නම් සතුට සහගතවම අන්න සපයි. එහෙම පවතින්නේ නැහැ. ඒ පවතින්නේ නැති වෙන හින්දා. ඇතිවන සනේම නැති වෙන හින්දා. එහෙනම් නැති වුණොත් අඬනවනේ, දුක් වෙනවා. යම් දෙයක් නැති වුණොත් තමන් සතු දෙයක්, වටින දෙයක්, ප්‍රයෝජනවත් දෙයක් නැති වුණාම අඬන්නේ නැද්ද? අඬනවනේ. ඉතින් අඬනවට කැමති? කවුද අඬනවට කැමති? අඬන්න කැමති කවුද? ඇඬෙන දේවල් සිද්ධ වෙනවට කැමති කවුද? කවුරුත් කැමති නෑ. ඒ දුක නිසා. එහෙනම් අයිති දුකට විඥානය. නාම රූප දෙක. දැන්ට වර්තමානයේ පවතින නාම රූප දෙක සැපටදයිති දුකට. ඒ දුකටයිති කියන්නේ නැති වෙන හින්දා. නැති වෙන්නේ කාලයක් ගියාමද? නෑ. ඇති වෙන හට ගන්න තැනම නැති වෙන හින්දා දුකයි. රූපය හටගත්ත තැනම නැති වෙනවා. ඉතින් නැති වෙනවා නම් දුකයි. නැති වුනහම දුකයි. නාම රූප දෙක වේදනා සංඥා සංකාරත් හට ගන්න තැනම නැති වෙනවනේ. ඉතින් නැති වුනහම නේ අඬන්නේ. වටින දෙයක් නැති වුනහම දැන් ආසාවෙන් විඳගෙන ඉන්න විඳීම ශනේ නැති වෙනවා. දැන් එතකොට දුකයිනේ. එහෙනම් නැතිවීම දුකයි. ඉතින් නැතිවීම තියෙන්නේ මොකේද? නාම රූප දෙකේ. නාම රූප දෙක හැදුනේ මොකෙන්ද? කර්ම නිසා. ඒ කර්ම නිසානේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. දැන් වර්තමානයේ තියෙන ওই ටික. වර්තමාන ඵල පහ මං කිව්වේ. ତොර අතීත හේතු පහයි. අවිද්‍යාව, තණ්හා, උපාදාන, සංස්කාර හා කර්ම භව. සංස්කාර කියන්නේ කර්ම භව කියන්නේ දෙකම එකයි. කර්ම ඒවත් චේතනා. එහෙනම් අවිද්‍යාව, තණ්හා, උපාදාන කිව්වේ කෙලෙස් වලට. එහෙනම් කෙලෙස් නිසා කර්ම නිසායි විපාක විඳින ස්වභාවය විඳින්න දෙන්නේ නැහැ. ඇතිවෙනසනේ නැති වෙන නිසා දුකයි. එහෙනම් විඥානය දුකයි, නාම රූප දෙකක් දුකයි, ආයතන හයක් දුකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඒව අයිති දුකට. ඒ නැති වෙනවනේ. ඇතිවෙනසනෙම නැති වෙනවනේ. දැන් තමන් ළඟ තියෙන වටින දෙයක්, ප්‍රයෝජනවත් දෙයක්, වටින දෙයක් නැති වුනහම මොකද වෙන්නේ? අනිවාර්යෙන් අඬනව නේද? දුක් වෙනව නේද? ශෝක වෙනව නේද? එහෙනම් ඇස ඇතිවෙනසනේ නැති වෙනවා. කන එකත් ඒ වගේ. හට ගන්න ශනේ මතුරුදහන්.
හදගන්න ශරණයෙන් අතුරුදහන්. නාසය හටගන්න ශරණයෙන් අතුරුදහන්. දිව හටගන්න ශරණයෙන් අතුරුදහන්. කය හටගන්න ශරණයෙන් අතුරුදහන්. සිත හටගන්න ශරණයෙන් අතුරුදහන්. ඔය ආයතන හයම හටගන්න ශරණයෙන් නැති වෙනවා. උදේ වැය. උදේ කියන්නේ හටගන්න, වැය කියන්නේ නැති වෙන. එහෙනම් දුකයි. නැති වෙනවා නම් දුකයි. ස්පර්ශය චිත්තක්ෂණේ ඇති වෙන ශරණයෙන් නැති වෙනවා. නැති වුණාම අඬනවනේ දුකයි. ස්පර්ශය හරියට ලබන්න බැරි වුණාම අඬනවා දුකයි. එහෙනම් දුකටනේ අයිති. ඒතර කර්ම නිසා සකස් කරගෙන තියෙන්නේ මොනවද? දුක් ටිකන්නේ. සෝත සම්පස්ස ඇති වෙන ශරණයෙන් නැති වෙනවා. ස්පර්ශය ඇති වෙන ශරණයෙන් නැති වෙනවා. එතකොට ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස ඇති වෙන ශරණයෙන් නැති වෙනවා. නැති වෙනවා නම් දුකයි. එන ස්පර්ශ හයම දුකයි. විඳීම් හයම දුකයි. එයි නැති වෙනවා. ඇති වෙන ශරණයෙන්ම නැති වෙන විඳීමට ආයශ තියෙන එක චිත්තක්ෂණේ. උදේ වැය කියන්නේ අතුරුදහන්. ඒකට තමන් ළඟ තියෙන යම් වටින දෙයක් අතුරුදහන් වුණොත් මොකද කරන්නේ? අඬන්නේ නැත්තේ. ශෝක වෙන්නේ නැත්තේ. වැළපෙන්නේ නැත්තේ. ඉතින් එහෙනම් මොකටද අයිති මේක? ඒ ස්පර්ශ හයත් අයිති දුකට. වේදනා හයත් අයිති දුකට. එහෙනම් උරුම කරගත්තේ දුක් ටිකක් නේද? දුක් ටිකක් උරුම කරගන්න. හොඳට විමසන්න. හොඳට පරීක්ෂා කරන්න. විඥාණය, නාම රූප, ආයතන 6, ස්පර්ශ 6, විදීම් 6. ඇති වෙනසනේ නැති වෙනව, නැති වුණාම අඬනවා. එහෙනම් දුකයි. එහෙනම් කර්ම කරලා මොනවද සකස් කරගත්තේ? හදාගත්තේ මොනවද? දුක් ටිකක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවා දුකටයි තියෙන්නේ. එහෙනම් දුක් උරුම කරගත්තේ, දුක් ලං කරගත්තේ කර්ම නිසා. දැන් කර්ම ෂය කරමින් නිවන් මාර්ගට යොමු වීම පිණිස ධර්ම දේශනයක්. කර්ම ෂය කරන්න ඕනේ එහෙනම්. ඒතර කර්ම ෂය කරන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? අවිජ්ජායත්තේව අස්සේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. එහෙනම් අවිද්‍යාව නැති කරන්නකො. ඒතර සංස්කාර නිරෝධයි. නිරෝධයි කියන්නේ නැහැ. කර්ම නැහැ. කර්ම කෙරෙන්නේ. කර්ම සකස් වෙන්නේ. කර්ම සකස් වෙන්නේ නැත්තම් විඥාණයට පිහිටන්න බෑ. විඥාණයට පිහිටන්න බැරි නම් ඉතින් නිවනනේ. නිවුණනේ. විඥාණය පිහිටියොත් එන සසර. විඥාණය පිහිටපු තැන නාම රූප දෙක, ආයතන 6, ස්පර්ශ 6, විදීම් 6. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඔය ඔක්කොම ලැබෙනවා. ඒතකොට ලැබෙන්නේ දුක්. එන කර්ම වලින් ලැබෙන්නේ දුක්. ඒතර කුසල කර්මයේ විපාක වශයෙන් ලැබුණ දුක් ඇයි නැති වෙන හින්දා. ඇතිවන සැනෙන් නැති වෙනවා. අතුරුදහන්. ඉතින් තමන්ගේ සම්පත්, තමන්ගේ වටින දේවල් අතුරුදහන් වුණොත් අඬනවනේ. දුක් වෙනවනේ. වැළපෙනවනේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ මෝහය. මුලාව. අරමුණේ රැවටෙනවා. අරමුණේ රැවටුණාම කර්ම කරනවා. දැන් අවිද්‍යාව එවත් මෝහයට හේතුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවිද්‍යාව හේවත් මෝහයට හේතුව ආශ්‍රව. ආශ්‍රව කියන්නේ සිත යම් තැනක පදිංචි වෙන්න ලෑස්ති නම්, ලගින්න ලෑස්ති නම්, රැඳෙන්න ලෑස්ති නම් ඒක ආශ්‍රවයයි. කාමාශ්‍රව. කැමැති තැන ලගිනවා. මොකද්ද? සිත. යම් දෙයකට කැමැති නම් එතන සිත ලගිනවා. එතන සිත ඇලෙනවා. කාමාශ්‍රව. ඒතර අපි දන්නවා දැන් කාමයන් කියන්නේ මොනවද කියලා. වස්තුකාම, ආක්ලේශකාම. වස්තු කිව්වේ ආස්වාදයක් ලබන්න උපකාර වෙන බාහිර දේවල් වලට වස්තු කිව්වා. චක්කුවත් වස්තුවක්. සෝත වස්තු, ගාන වස්තු, ජීව වස්තු,
කාය වස්තු. මේවත් වස්තු. බාහිර වස්තු තියෙනවා. ඒතර බාහිර වස්තු. ඒ වස්තු වලට ඇලෙනවනේ සිත. ඒ වස්තු සම්පත් ලං කර ගන්න ඕනේ. ළඟට ගන්න ඕනේ. ඒ මොනවද? අසින් ආස්වාදයක් ලබන්න බාහිර ලස්සන මනරම් රූප ලං කර ගන්න ඕනේ. ඒයි කැමති. ඒක ආශ්‍රවයක් නේ. බාහිර වස්තුත් අධ්‍යාත්මික වස්තුත්. ତොර ඒ රූප වලට කැමති. කාමාශ්‍රව. මිහිරි ශබ්ද වලට ප්‍රියයි. කාමාශ්‍රව. සුමිහිරි ගන්ධයන්ට සුවඳට ප්‍රියයි. කාමාශ්‍රව. ප්‍රණීත රසයට ප්‍රියයි. ආසයි. කාමාශ්‍රව. පහසට ප්‍රියයි. කැමති. ආශ්‍රව. අරමුණ ඉටු වෙනවට කැමති. ආශ්‍රව. අරමුණ ඉටු වෙනවට ඉෂ්ඨාරම්මණයට කැමති. අනිෂ්ඨාරම්මණයට ඒකට කැමතිනේ. අරමුණ ඉටු වෙනවට කැමති. ආශ්‍රව. දැන් ආශ්‍රව ඒ කාමාශ්‍රව. ඒතර අධ්‍යාත්මික ඇසට කැමති. කනට නාසයට දිවට ශරීරයට සිතටත් කැමති. ආශ්‍රව. දැන් අධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතනයන්ගේ සම්බන්ධයක් නිරන්තරයෙන්ම තියෙනවනේ. දොරවල් හයක් හැටියට දේශනා කළේ ඒකයි. ඇතුල් වෙන්න සූදානමින් බාහිරින් ඉන්නව ලෑස්ති වෙලා. චක්කු ద్వාරයෙන් රූපාරම්මන. සෝත ద్వාරයෙන් ශබ්දාරම්මන. ආරම්මණයක් ගන්න. අරමුණක් කරන් සිතක් හදනවා. ගාන ద్వාරය නාස්‍ය ඇතුල් වෙනවා ගන්ධාරම්මන. ගන්ධ සුවඳ ආරම්මණයක් වශයෙන්. අරමුණක් ගන්න උපකාර වෙන. ඒකයි ගන්ධාරම්මන කියන්නේ. දිව රසය රසාරම්මන. දිවෙන් ඇතුල් වෙනවා. ජීව ద్వාරය. කාය ద్వාරයෙන් පහස ඇතුල් වෙනවා. මනෝ ద్వාරයෙන් අරමුණ ඇතුල් වෙනවා. දැන් ඇතුල් වෙනවනේ. දැන් ඇතුල් වෙලා මොනවද හදන්නේ? හදනවා ඊට පස්සේ විඥාන හයක්. දෙකටත් කැමති ප්‍රියයි. මේ ආශ්‍රව. ඒතර මේ ආශ්‍රවයන් ප්‍රහීන නොකර අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ නැහැ. අවිද්‍යාව අවසන් වෙන්නේ නැහැ. අවිද්‍යාව අවසන් වෙන්නේ නැති තාක්කල් කර්මශය වෙන්නේ නැහැ. කර්ම සකස් වෙනවා. ඒකයි අවිච්ඡාපච්චය සංඛාර. ඒතර සංඛාරපච්චය විඥාන. එහෙනම් සංස්කාර කියන්නේ කර්ම. ඒතර කර්ම මතයි විඥානය පිහිටන්නේ. ඒතර කර්ම මත විඥානය පිහිටුවොත් ඉතින් විඥානය කොහේ හරි රැඳෙන්නේ නැහැ. ඉතින් රැඳෙනවා. කොහෙද? මව් කුසේ. බිත්තරයක් ඇතුලේ. කුණු කාණු පල් වතුර වල. නැත්නම් උපපාතික. දිව්‍ය ලෝක 6 එකක එක්ක මනුස්ස ලෝකේ. එහෙම නැත්නම් අටමහා නිරේ. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නැත්නම් රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් එකක, නැත්නම් අරූපතල 4න් එකක විඥානය රැඳෙනවා. ඒ රැඳෙන්න හේතුනේ මොනවාද? කර්මනේ. අතර විඥානය ඇති දුකටනේ. එයි නැති වෙනවනේ. චිත්තක්ෂණය තුළ නැහැනේ. ඇති වෙනවා. ඇති වෙන ශරණයම නැති වෙනවා. ඉතින් නැති වුණාම දුකයි. ආයිත් ඇති වෙනවා. ආයි ඇති වෙන ශරණයම නැති වෙනවා. එහෙනම් දුකයි. දර කර්මය උපකාර කරගෙන මොනවද හදන්නේ? දුක්නේ හදන්නේ. එහෙනම් දුක් ටික නැති කරගන්න නම් කර්මශය කරන්න ඕනේ. කර්මශය කරන්න නම් අවිද්‍යාවශය කරන්න ඕනේ. අවිද්‍යාවශය කරන්න නම් ආශ්‍රවශය කරන්න ඕනේ. අන්න ආශ්‍රවශර ඥානය. දර සියලු ආශ්‍රවයන් ශය කිරීමේ නුවණක් ඕනේ අපිට. ඥානය කියන්නේ නුවණ. ශය කියන්නේ අයින් කරනවා, ඉවත් කරනවා, අවසන් කරනවා. මතු හට නොගන්න තැනටපත් කරනවා. එකයි ශය කරනවා කියන්නේ. ආශ්‍රවය ශය. ආශ්‍රව ශය කළොත් අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැත්තම් අවිච්ඡා යත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. එන කර්ම නිරුද්ධයි. කර්ම නිරුද්ධ නම් විපාක නිරුද්ධයි. විපාක නිරුද්ධයි කියන්නේ දුක් නිරුද්ධයි. එයි
ද විපාක මම පෙන්නවා ඇතිවනසනේ නැති වුණාම දුකයි. අයන දුක් අවසන් එහෙනම් කර්ම අවසන්. කර්ම අවසන් නොවන තාක්කල් දුක් අවසන් වෙන්නේ නැහැ. දැන් එහෙනම් ආශ්‍රවශය කරනවා එතනින් පුළුවන්. ආශ්‍රවශය කළොත්. තර කාමාශ්‍රව. තර බාහිර රූප බලලා ආස්වාද සිතක්. හැබැයි සිත ශනේ නැති වෙනවා. මිහිරි ශබ්ද අහලා සතුට සිතක්. සුවඳ ආග්‍රහණය කළ සතුට සිතක්. ප්‍රණීත රසයක් ලැබලා සතුට සිතක්. ප්‍රණීත රසයක් හදලා. සුමුදු පහසක් ලැබලා සතුට සිතක්. හැබැයි ශරණෙන් අතුරුදහන්. නමුත් ඒ සිත් වලට කැමති. ඒ විඥාණයට ඒ සිතට කැමති. කැමති කියන්නේ කාමය. එහෙනම් ආශ්‍රව තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේකට ලස්සන වචනයක් දුන්නා. මොකක්ද? ක්ලේශකාම. සිත කෙලෙසන කාමයන්. කැමතිද? එහෙනම් සිත කෙලෙසෙනවා. එහෙනම් සිත කෙලෙසෙනවා. රූපකාම. එහෙනම් සිත කෙලෙසෙනවා. රූපයට කැමතිද? එහෙනම් සිත කෙලෙසෙනවා. ශබ්දකාම. එහෙනම් සිත කෙලෙසෙනවා. ගන්ධකාම. එහෙනම් සිත කෙලෙසෙනවා. අයි ලෝභය එතන තියෙනවනේ. තෘෂ්ණාව එතන තියෙනවනේ. දැන් දේශයේ තියෙන ලබන්න බැරි වෙච්ච තැන. රසකාම. එහෙනම් ඒක ක්ලේශයක්. පොට්ටබ්බකාම. පහසට කැමති. එහෙනම් සිත එතන කෙලසෙනවා. ධම්මකාම. අරමුණු වලට කැමති. ඒතොර සිත කෙලසෙනවා. ඒතොර සිත කෙලසෙනවා කියන්නේ ක්ලේශකාම. මේ කොච්චර කෙලසුණත් ඒවමයි හොයන්නේ. ඒවමයි හොයන්නේ. නැද්ද කියලා බලන්න. ආස්වාදයක්ම නෙමෙයිද හොයන්නේ? ඇස ඉස්සරහට දාලා. මෙතන කර්ම හැදෙන එක අහන්න දෙයක්. මෙතන කර්මමනේ හදන්නේ. ඇස ඉදිරියෙන් තියලා අර බාහිර ලස්සන රූපයක් අරගෙන ඒකට සම්බන්ධ කරලා සිතක් හදලා ඉතින් ඒක චේතනාව දක්වාම අරගෙන යනවා. කර්මයක් දක්වාම අරන් යනවා. ඉතින් ආශ්‍රව. ඒක භවයෙන් භවයට ගෙනියන්නත් ඕනි භව ආශ්‍රව. නිවැරදිව දකින්නේ නැහැ ditthi ආශ්‍රව. ditthi ආශ්‍රව. ඒතර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව. ප්‍රත්‍යය අවිද්‍යාවට. අවිද්‍යාවට ප්‍රත්‍යයයි. අවිද්‍යාවට ආහාරයයි. අවිද්‍යාවට උපකාරයයි. එතකොට ඒ ක්ලේශ ධර්මයන් ඉදිරි ක්ලේශ ධර්මයන්ට සහයෝගය දෙනවා. ආශ්‍රවන් නැමැති ඒ ධර්මතාවය අවිද්‍යාවන් නැමැති ධර්මතාවයට සහයෝගය දෙනවා. උදව් කරනවා. එතකොට ඒ සහයෝගය හොඳයිද? නෑ. එයි. අවිද්‍යාපච්ච සංඛාරා. එයා සහයෝගය දෙනවා කර්මවලට. අවිද්‍යාපච්ච සංඛාරා. එතකොට ආශ්‍රක ශරඥානය සියලු ආශ්‍රවයන් ශේකොලොත් කාමයන්ට ඇලෙන්නෙත් නැහැ, භවයන්ට ඇලෙන්නෙත් නැහැ, ditthi වලට ඇලෙන්නෙත් නැහැ. ditthi සුද්ධ කරගත්තා. ditthi ආශ්‍රවත් නැත්නම් අවිජ්ජාශ්‍රව නැහැ. ඒතර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව නැත්නම් එතන අවිජ්ජාශ්‍රව නැහැ. එහෙනම් කර්මශයයි. කර්මශයයි. දානි පැත්තෙන් අරගත්තොත් අපිට පැහැදිලි චතුරාර්ය සත්‍යයි. දැන් අපි කියව විඥානය දුකයි කියලා. එයි නැති වෙන හින්දා. එහෙනම් විඥාණයෙන් අයින් වුණොත් ඒක නැති වෙන්න දෙයක් නැහැ. එහෙනම් දුක එතන නැහැ. නාම රූප දෙක ඇතිවනසනේ නැති වෙනවා අතුරුදහන්. ඒතර නැති වෙනවා අතුරුදහන් කියන්නේ ඒතර අඬන්න වෙනවා. තමන් සතු දෙයක් නැති වුණාම අඬනවනේ. දුක් වෙනවනේ. ශෝක වෙනවනේ. දෙයකනේ මරුණාම අඬන්නේ. පපුවට ගහගන්න. පොළවේ පෙරලෙන්නේ. බිත්තිය ඔළුවේ ගහගන්න. කෑ ගහන්නේ. විවිධාකාරයෙන් නම් කියන විවිධාකාරේ හඬ නගමින් දැන් නැති වුණු ඉඳනේ. දැන් වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංස්කාරයක් නැහැ, එතන විඥානයක් නැහැ. නැති වුණා දැන් දුකයිද? ඉතින් ඒ දුක හැදුවේ කවුද? කර්ම. කර්ම හැදුවේ කවුද? අවිද්‍යාව.
සහයෝගය දුන්නා. ආශ්‍රව සහයෝගය දුන්නා. ආහාරයක් වුණා, උදව් කළා, උපකාර කළා අවිද්‍යාවට. අවිද්‍යාව බාරගත්තා. අවිද්‍යාව ආහාරයක් වුණා, ප්‍රත්‍ය වුණා, උපකාර වුණා, සංස්කාර වලට අවිද්‍යාපච්ච සංඛාරා. දර ආශ්‍රව නිරුද්ධයි. ආශ්‍රව නිරුද්ධ නම් අවිද්‍යාවක් නැහැ. එහෙනම් කර්මශේ. එහෙනම් කර්මශේ. දර කර්මශේ නම් එහෙනම් විඥාණයට පිහිටන්න බෑ. එයි කර්ම මතයි විඥාණය පිහිටන්නේ. මම ඊට කලින් උදේශනා කීපයක සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයේ පැවැත්මට ඉදිරිපත් කරපු ධර්මතා දෙකක්. එච්චරයි ඉදිරිපත් කළේ. මේ සත්‍යයේ පැවැත්මට. නියාම ධර්ම පහක් අපි අහලා තියෙනවා. බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. ඒ විශ්වයේ පැවැත්මට, ඒ ලෝකයේ පැවැත්මට, විශ්වයේ පැවැත්මට. සත්‍යයේ පැවැත්මට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කම්ම නියාම, චිත්ත නියාම. කම්ම. ඒතර කර්ම. මොන කර්මද? කුසල කර්ම, අකුසල කර්ම. සිත තියෙන ඔය උඩ. විඥානය, සිත, මනස, මානසිකාරය පවතින්නේ ඔය කර්ම මත. ඒ නිසා තමයි කම්ම නියාම, චිත්ත නියාම. එහෙනම් සිතේ ප්‍රවෘත්තිය නම් නැති කරන්න ඕනේ. මොකද සිතේ ප්‍රවෘත්තිය නැති වුනහම සිත හටගත්තේ නැත්තම් කොහොවත්, සිත බැස්සේ නැත්තම් කොහොවත්, එහෙනම් ඒ බහින්නේ නැත්තේ, හටගන්නේ නැත්තේ කර්ම නැති හින්දා. කර්ම මතයි මේ සිත තියෙන්නේ. ඒකට කියනවා අபிසංකාර විඥානය. කර්ම විඥානය. විඥාණයට පවතින කර්මයක් ඕනේ. ඒක නැවතත් පැහැදිලි කරනවා. තවදුරට. එහෙනම් එතනින් පුළුවන් අපිට. ඒතර කර්මක්ෂය කරන්න නම් අවිද්‍යාව ක්ෂය වෙන්න ඕනේ. අවිද්‍යාව ක්ෂය වෙන්න නම් ආශ්‍රව ක්ෂය වෙන්න ඕනේ. දැන් එහෙම කරනවද? එතකොට දුක නැහැ. දුකයි අවසන් වෙන්නේ. කර්ම ක්ෂය වෙච්ච ගම. එතන පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්චාභි සංකාර. ඔය තමයි කර්ම. පිම්පව් ආධ්‍යාන. ඔය තමයි කර්ම. එහෙනම් ආශ්‍රවශය කරනවා. එහෙම නැත්නම් මෙහෙම පුළුවන්. දැන් වර්තමාන භවයට ආවේ අපි පෙර ඒ කර්මශය කරේ නැති නිසානේ. ඒතර වර්තමාන භවයේ දැන් ආශ්‍රවශය කළොත් ඒ පුළුවන්. එහෙම නැත්නම් දැන් අපි විඥාණය අපට ලැබිලානේ. නාම රූප දෙකක් අපට ලැබුණානේ. ආයතන 6, ස්පර්ශ 6 හා විදීම් 6 ඒවත් අපට ලැබුණානේ. දැන් මේ ධර්මතාවයන්ට අපි ඇලුනේ නැත්තම්, කියන්නේ විඥාණයට අපි ඇලෙන්නේ නැත්තම්, නාම රූප දෙකට ඇලෙන්නෙත් නැත්තම්, ආයතන 6ට ඇලෙන්නෙත් නැත්තම්, නාම රූප දෙක කියන්නේ ආයතන 6ම තමයි. ස්පර්ශ 6ට ඇලෙන්නෙත් නැත්තම්, විදීම් 6ට ඇලෙන්නෙත් නැත්තම්, උපාදානයක් තියෙයිද? උපාදානයක් නැහැ. ඒ ඇලෙනවා කිව්වේ විඥාණයට ඇලෙනවා කිව්වේ තෘෂ්ණාව. නාම රූප දෙකට ඇලෙනවා කිව්වේ තණ්හාව. ආයතන 6ට ඇලෙනවා කිව්වේ තණ්හාව. ස්පර්ශ 6ට ඇලෙනවා කිව්වේ තණ්හාව. විඳීම් 6ට ඇලෙනවා කිව්වේ තණ්හාව. දැන් බලන්නමු අපි විපාක වශයෙන් පෙර කර්ම ශක්තියෙන් කර්ම කරලා ලබාගත් මේ ධර්මතා පහ. විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. මේ ධර්මතාවයන් පහට අපේ සිත ඇලෙන්නේ නැද්ද? ඇලෙනවා. කැමති නැද්ද? විඥාණයට කැමති නැද්ද? කැමති. නාම රූප දෙකට කැමති නැද්ද? කැමති. කැමති නැහැ කියනවනම් එයා රහත් වෙලා. ආයතන 6ටම කැමති නැද්ද? කැමති. ස්පර්ශ 6ට කැමති නැද්ද? ස්පර්ශයට කැමති. ස්පර්ශ වෙන්න ඕනේ නැත්නම් අර සිත හදන්න බෑ. එසේ ස්පර්ශයට කැමති. විඳීම් 6ට කැමති නැද්ද? කැමති. දැන් එහෙනම් තණ්හාවනේ පෝෂණය කරලා තියෙන්නේ. තෘෂ්ණාවනේ වර්ධනය කරලා තියෙන්නේ. දියුණු වෙලා තියෙන්නේ තෘෂ්ණාවනේ. දැන් තණ්හාව තියෙනවා නම් මොකද්ද වෙන්නේ? තණ්හාපච්චය උපාදාන. එහෙනම් ඒක උපාදානයට ප්‍රත්‍යය.
එහෙනම් ඒක උපාදානයට ප්‍රත්‍යයයි. තණ්හාපච්චය උපාදාන. හැබැයි නොඇලෙනවා. ඇලෙන්නේ. විඥාණයට ඇලෙන්නෙත් නැහැ. නාම රූප වලට ඇලෙන්නෙත් නැහැ. ආයතන හයට ඇලෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ආසාවන් අයින් කරනවා. තෘෂ්ණාව අයින් කරනවා. ඇලීම අයින් කරනවා. ස්පර්ශ හයට ඇලෙන්නෙත් නැහැ. වේදනා හයට ඇලෙන්නෙත් නැහැ. එහෙනම් උපාදානයක් පෙනෙයිද? උපාදානය කියන්නේ තදින් ගන්නවා. තදින් ගන්න ඇලෙන නිසා. ඇලෙන්නේ නැත්තම් තදින් ගන්නේ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. එහෙනම් වර්තමාන භවයේ අපිට ෂේ කරන්න තියෙන්නේ මොකද්ද? එක්ක ආශ්‍රව වලින් අයින් වෙන්න ඕනේ. ආශ්‍රව නැවත සකස් නොවන තැනට සිත ගෙනියන්න ඕනේ. එහෙනම් ඇලෙන ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එකම තමයි තෘෂ්ණාවම තමයි මේ පෙන්වන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ධර්මතා හතරක් අරගෙන පෙන්වුවා දුකෙන් නිදහස් වෙන හැටි. මහණෙනි දුක කියන එක ආර්ය සත්‍යයක්. නැති වෙනසෙන් නැති වෙනවා නම් ඒක දුකයි. ඒක ආර්ය සත්‍යයක්. නැති වෙච්ච ගමන් දුකයි. එනයි ආර්ය සත්‍යයක්. ඒ දුකට හේතුව මේ ආශ්‍රව හේවත් තෘෂ්ණාවයි. ඒ දුකට හේතුවයි. ඒතොර හේතු අයින් කරන්න ඕනේ. ඒතොර හේතු අයින් කළොත් ආශ්‍රව හෝ තෘෂ්ණාව අයින් කළොත් කර්මශයයි. කර්ම සකස් වෙන්නේ. කර්ම සකස් වෙන්නේ නැත්තම් විඥාණයට පිහිටන්න බෑ. විඥාණයට ලගින්න බෑ. විඥාණයට රැඳෙන්න බෑ. විඥානේ අතුරුදහන්. ඒකයි ගිය දිහක් හොයන්න බෑ කිව්වේ මාරයට. රහතන් වහන්සේගේ විඥානය හෙව්වා. මාරය. ඒ කොනේ ඉඳලා මේ කොනටත් මේ කොනේ ඉඳලා ඒ කොනටත් ගියා. දුමක් වශයෙන්. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අඬ ගහලා ඇහුණා. වක්කලි පිරිනිවිච්ච අවස්ථාවේ. ආනන්ද අර උතුරේ ඉඳලා දකුණටත් නැගෙනහිරේ ඉඳලා බටහිරටත් අතිශය වේගයෙන් දුමක් යනවා පේනවාද කියලා. ආනන්ද හාමුදුරුවෝ කව් කියලා. ආනන්දේ මාරයා, පාපී මාරයා කිව්වා. ඇයි කියලා ඇහුවා. වක්කලිගේ විඥානය කොහෙද පිහිටියේ කියලා හොයනවා කිව්වා. එයාට හොයන්න බෑ කිව්වා. විඥානේ පිහිටීමක් නැහැ කිව්වා වක්කලිගේ. පිහිටපු තැනක් නැහැ කිව්වා. ඒක නිවුණා කිව්වා. එයි කර්මශය කර නිසා. කර්මශය නම් විඥානය නිවුණා. විඥානේ නිවුණා නම් නාම රූප දෙකක් හටගන්න බෑ. එයි විඥාන පත්‍යා නාම රූප. විඥානයේ ප්‍රත්‍ය වෙන්නේ නාම රූප වලට. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. එහෙනම් විඥානයේ නිරුද්ධ නම් නාම රූප නිරුද්ධයි. නාම රූප නිරුද්ධ නම් ආයතන 6 නිරුද්ධයි. ආයතන 6 නිරුද්ධ නම් ස්පර්ශ 6 නිරුද්ධයි. ස්පර්ශ 6 නිරුද්ධ නම් වේදනා 6 නිරුද්ධයි. ඒ නිරුද්ධයි කියන්නේ දුක නිරුද්ධයි. ඒ විඥානයේ දුකයි. නැති වෙනවනේ. නාම රූප දෙක ඇති වෙනන්නේ සරි නැති වෙනවා. අතුරුදහන්. ඉතින් අතුරුදහන් වුණාම තමන් ළඟ තිබුණු වස්තුවක් තමන් ප්‍රයෝජනෙට ගත්ත වටිනා වස්තුවක් අතුරුදහන් වුණොත් මොකද කරන්නේ? ඉතින් අඬනවනේ. දුක් වෙනවනේ. ශෝක වෙනවනේ. හැබැයි අපට ඒ දුක වැහෙන්න දුක නොපෙන්වන්න අපිට අර නොපෙනෙන ඉඳගෙන ධර්මතා හතර ප්‍රත්‍යයයි කම්මචිත්ත ඍතු ආහාර ඒ රූපේට. ඒකට ප්‍රත්‍ය වෙනවා පෙන්නනවා අපිට. මා තියෙන බය වෙන්න එපා. නැති වුණාට මෙහෙ තියෙනවා කියලා. ඉතින් අපි රවටෙනවා. අපි අහු වෙනවා මායාවට. අපි මුලා වෙනවා. ඒ අවිද්‍යාවයි. එහෙනම් ඇලෙන සිත හැදුවා නම් එතන තණ්හාවයි. තණ්හාව නම් එතන නියත වශයෙන්ම උපාදානයේ තියෙනවා. ඒතර වර්තමානයේ දැන් මොකද්ද කරන්නේ? දැන් ආශ්‍රව වලින් අයින් කරන්න පුළුවන්, තෘෂ්ණාවෙන් අයින් කරන්න පුළුවන්. එහෙනම් තණ්හා පත්‍ය උපාදාන, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තෘෂ්ණාව නිරුද්ධ නම් උපාදාන නිරුද්ධයි. එහෙනම් උපාදානයක් නැහැ. හැබැයි උපාදානය තිබොත් එහෙනම් තණ්හාවක් තියෙනවා. එහෙනම් දැන් උපාදානය නිසා කර්ම කරන්නේ. උපාදාන පත්‍ය භව. භව කියන තැන තියෙන කර්ම භව. ඊට පස්සේ උප්පත්ති භවයට යන්නේ.
ඒ කර්මයක් නැතු උප්පත්ති භවයට යන්න බෑනේ. එහෙනම් උපාදානයට හදන්න පුළුවන් උප්පත්ති භවයක් නෙමෙයි කර්ම භවයක් හදන්න. ඒකයි ඔය භව කියන තැන භව දෙකක් පෙන්නනවා. කර්ම භව හා උප්පත්ති භව. උපාදානයේ නිසා කරන්නේ කර්ම. වර්තමානයේ. දර උපාදාන කරන් ඉන්නේ මොනවාද අපි? කාම උපාදාන. මොන කාමයන් උපාදාන කරගෙන ඉන්නවා. කැමැති දේ තදින් අල්ලගෙන නැද්ද? හොඳට හිතලා බලන්නකො මනසින්. හොයලා බලන්නකො මනසින්. කැමැති දේ තදින් අල්ලගෙන නේද? ඒක දෙන්න කැමති නැහැ නේද කාටවත්? ඒක මනසෙන් අතහරින්න කැමති නැහැ නේද? ඒක කාම උපාදාන. කැමති දේ උපාදාන කරන් ඉන්නවා. ඒක භවයෙන් භවයටත් ඕනේ බහු උපාදාන. නිවැරදිව දකින්නේ ditthi උපාදාන. මේ භවයෙන් නිසා කර්ම සකස් වෙන උපාදානය නිසා කර්ම සකස් වෙනවා කියලා දකින්නේ. කර්ම භවය නිසා උප්පත්ති භවයක් සකස් වෙනවා කියලා දකින්නේ. උප්පත්ති භවය තුල පහල කරනවා කියලා දකින්නේ. පහල කිරීම තුල තියෙන්නේ දුකයි කියන එක දකින්නේ. පහල කරන්නේ විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. ওই ටිකයි පහල කරන්නේ. නැත්නම් විඥානයේ විතරක් අර රූපතල හතරේ. විඥානේ විතරයි. රූපකයක් විතරයි අසඤ්ඤතලයේ. අනිත් සෑම තැනකම නාම රූප දෙකයි. ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව. ඒකවෝකාර භව කිව්ව එකම ආකාරයක භවය. ඒ අසඤ්ඤතලය. රූපයක් විතරයි තියෙන්නේ. නාමේ ක්‍රියාත්මක නැහැ එතන. අනිත් එක චතුවෝකාර භව. චතු කිව්වේ හතරට. සතර ආකාරයේ භවය. වේදනා, සංඥා, සංකාර, විඥාන. අනිත් එක පංචවෝකාර භව. පහයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙනම් මේ සෑම දෙයක්ම දුකට අයිති. එහෙනම් ඒ දුක් හදන්නේ කර්ම. දැන් එහෙනම් මොකද්ද ක්ෂය කරන්න ඕනේ? දුක් ක්ෂය කරන්න නම් මොකද්ද ක්ෂය කරන්න ඕනේ? දුක් අවසන් කරන්න නම්, දුකෙන් නිදහස් වෙන්න නම්, දුකෙන් මිදෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? කර්ම ක්ෂය කරන්න ඕනේ. කර්ම ක්ෂය කළොත් නිවන් මඟ. එහෙනම් නිවෙනවා. මොකද්ද නිවෙන්නේ? විඥානය. එහෙනම් විඥාණයට සැරිසරන්න බෑ. බෑ සැරිසරන විඥානයක් නැහැ. මෙතනින් චුත වෙනවත් එක්කම යම් තැනක පහළ වෙනවා. සැරිසරන විඥාන නැහැ. එහෙනම් දැන් කර්ම ක්ෂය කරන්න ඕනේ. දැන් තව පැත්තකින් පුළුවන්. මේ ප්‍රවෘත්තිය දිහා නිවැරදිව බලාගෙන හිටියොත් එතනද කර්ම ක්ෂය කරන්න පුළුවන්. ඒ කොහොමද? වේදනාවෙන්. වේදනා පච්චය තණ්හා. දැන් කර්ම සකස් වෙනවා ඇහැ මූලික වෙලා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු සම්පස්සජා චේතනා. චක්කු සම්පස්සජා චේතනා. චේතනා කියන්නේ කර්මය. එහෙනම් අපි කර්මය සකස් නොවන ආකාරයට ඇස, බාහිර රූප දෙක නිසා හැදෙන සිත, තුන් කරුණ එකතු කරන ස්පර්ශය හා විඳීම පසපච්චය වේදනා. එහෙනම් එතනදී අපි කල්පනාවෙන් ඉන්න ඕනේ, අවධානයෙන් ඉන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය මන නුවණ එතන පවත්වන්න ඕනේ. ඒතර කර්ම කියන චේතනා කියන ස්වභාවයට යන්නේ නැති වෙන්න අපිට එතනදී පාලනය කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා හේතු හා ඵල හා නැවත ඵලය හේතුවක් වෙන ආකාරය. දැන් අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥානං කියන තැන පෙන්වන්නේ හේතුඵල සම්බන්ධය. එතෙන්දි පෙන්වන්නේ භවදය සම්බන්ධ කරන හේතුඵල. ඒතර වේදනාපච්ච තණ්හා කියන තැන හේතුවෙන් ඵලය හැටියට පෙන්නලා ඒ ඵලය නැවත හේතුවක් වෙන හැටියට පෙන්වනවා. ඒ කොහොමද? දැන් වේදනාවෙන් ඕනනම් නිදහස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක හේතුවක් කරගන්නත් පුළුවන් කියන කාරණේ පෙන්වන්නේ. ඒ කොහොමද? දැන් චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා සංඥා, චක්කු සම්පස්සජා චේතනා.
ඔය වේදනා සංඥා සංස්කාර කියන ධර්මතා තුනටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ස්පර්ශ ප්‍රත්‍යය කියන එක. විඳින දේ හඳුනාගන්නේ හඳුනා ගන්න දේ තුලයි බලවත් වෙන්නේ. බලවත් වුණොත් චේතනාවවත් කර්මයයි. බලවත් වෙච්ච සිතයි කර්මය. ඇතිව නැති වෙන සිත කර්මය නෙමෙයි. ඒක චිත්තක්ෂණයයි ආයුෂ. ඇතිව නැති වෙන සිත කර්මයක් නම් රාතන් වහන්සේටත් කර්මයක් සිද්ධ වෙන්න ඕනේ. රාතන් වහන්සේගේ චුතිසිතේ කර්ම ෂය කරලා තියෙන නිසා ඇතිවන සෙනෙන් සිත නැති වෙනවා ආයි පිහිටන්න බෑ. ඒ පිහිටන්න බැරි කර්මයක සිත රඳවලා නැහැ. කර්ම ෂය කරලා තියෙනවා. කර්ම ෂය කළේ කොහොමද රාතන් වහන්සේ? චක්කු සම්පස්සචා වේදනා. ඒතර අපි දන්නවා ඇස බාහිර රූප දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශයයි ස්පර්ශය නිසා විඳීම. හැබැයි විඳීමේ සිතක් හදන්නේ. සිතක් හදන්නේ. විඳීමේ සිතක් හැදුනොත් එතන තෘෂ්ණාව අනිවාර්යයෙන්ම තියෙනවා. විඳීමේ සිත. ඒ කියන්නේ විඳින්න කැමති. විඳින්න කැමති නම් එතන තියෙන තෘෂ්ණාව. විඳින්න තියෙන ආශාවට තමයි තණ්හාව කියන්නේ. ඒ නිසා වේදනා පත්‍ය තණ්හා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. විඳීම නිරුද්ධ නම් තණ්හාව නිරුද්ධයි. විඳීම ප්‍රත්‍ය නම් තණ්හාව ඵලයයි. උපකාර වුණොත් ඵලයයි. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. එන තෘෂ්ණාව නිරුද්ධයි. රහතන් වහන්සේ තෘෂ්ණාව නිරුද්ධ කරලා තියෙනවා. තෘෂ්ණාව අවසන් කරලා තියෙනවා. එන චක්කු සම්පස්සජා චේතනා කියන තැනට මනස ගෙනියන්නේ නැහැ. ඇයි? කර්ම සකස් වෙන්න නම් විඳීම තුල හඳුනා ගන්න ඕනේ. හඳුනා ගැනීම දෙන්න ඕනේ. වේදනා සංඥා දෙක දෙන්න ඕනේ. බලවත් කරන්න සිතට. සිත බලවත් වෙන්න. සිත බලවත් වුණොත් චේතනා. ඒතර කරුණු තුනටම වේදනා සංඥා චේතනා කියන කරුණු තුනටම ප්‍රත්‍ය ස්පර්ශය. පස්සපච්චය වේදනා. එතකොට චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා සංඥා, චක්කු සම්පස්සජා චේතනා. චේතනා කියන්නේ කර්මය. එහෙනම් කර්මයක් සකස් වෙලා. කර්මයක් හැදිලා. රහතන් වහන්සේ කර්ම ෂය කළා. ෂය කළේ කොහොමද? විඳීම කියන තැන. ඵලය හැටියට තෘෂ්ණාව ඵලය හැදුවේ නැහැ. හේතුයෙන් නැවැත්තුවා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන. එහෙනම් තණ්හාව ප්‍රත්‍ය උපාදානයට. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. එහෙනම් කර්ම නිරුද්ධයි. කර්ම භව නිරුද්ධයි. කර්ම භව නිරුද්ධ නම් උප්පත්ති භවය නිරුද්ධයි. උප්පත්ති භවයක් හදන්න බෑ. භව නිරෝධා ජාති නිරෝධෝ. එහෙනම් පහළ වීමක් නැහැ. ජාති නිරුද්ධයි. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුච්ඡanti. එහෙනම් අවසන්. දැන් පැහැදිලිද? එහෙනම් චක්කු සම්පස්සජා චේතනා. එහෙනම් එතන කර්ම සකස් වෙන්න දෙන්නේ නැහැ. ඒකට උපකාර කරනවා. කවුද? බෝධි අංගයක් වශයෙන් වැඩිච්ච සතිය. බෝධි අංගයක් වශයෙන්. බෝධි කියන්නේ බුද්ධිය. බුද්ධිය කියන්නේ නිවන. නිවන අවබෝධ කරගන්න තරම් සුදුසු ආකාරයට සිහිය වැඩෙන්න ඕනේ. සති සම්බෝධි අංගය. එහෙනම් ඒක වැඩිලා. එතන යෝනිසෝ මනසිකාරය තියෙනවා. මන නුවණ එතන පිහිටලා තියෙනවා. එතකොට සතිය හා යෝනිසෝ මනසිකාරය විදීමෙන් නවත්තනවා. සෝත සම්පස්සජා චේතනා. සෝත කිව්වේ කනට. මේ වර්තමානයේ ක්‍රියාකාරීත්වය තුළ කර්ම ෂය කරන ආකාරය කියන්නේ. වර්තමානයේ ක්‍රියාකාරීත්වය තුළ. දැන් වර්තමානයේ කන ක්‍රියාත්මකයි. බාහිර ශබ්දයක් ගන්න. දෙක නිසා සිතක් හදනවා. සෝත විඥානයි. තුන් කරුණ එකතු ස්පර්ශයයි. සෝත සම්පස්සයයි. සෝත සම්පස්සජා වේදනා. විඳීමේ සිත. සෝත සම්පස්සජා වේදනා.
සෝත සම්පස්සජා සංඥා. සෝත සම්පස්සජා චේතනා. සෝත සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා චේතනා. චේතනා කියන්නේ කර්මය. එහෙනම් කර්මයක් දක්වා මනස ගෙනියන්නේ නැහැ රහතන් වහන්සේ විඳීම කියන තැන. වේදනා පච්චය තණ්හා, වේදනාව ප්‍රත්‍යපකාර කරගන්නේ, ආහාරයක් කරගන්නේ, උදව් කරගන්නේ, වේදනාවේ සහයෝගය ගන්න තෘෂ්ණාවට වේදනාව නිරුද්ධයි, විඳින්නේ නැහැ. එයා නවත්තනවා. කන ශබ්ද දෙක යට තියෙනවා. දෙක නිසා හැදෙන සිතත් රහතන් වහන්සේට තියෙනවා. තුන් කරුණ එකතු ස්පර්ශය රහතන් වහන්සේට තියෙනවා. හැබැයි විඳීමේ සිතක් නැහැ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තෘෂ්ණාව නිරුද්ධයි කියන්නේ කර්මශය. උපාදාන නිරෝධ. උපාදාන නිරුද්ධ කියන්නේ කර්ම නිරුද්ධයි. කර්ම නිරුද්ධයි කියන්නේ භවයක් නැහැ කියන එකයි. භවයක් නැහැ කියන්නේ නිවනයි. අන්න නිවන. කර්මශය කරමින් නිවන් මගට යොමු වීම පිණිස උපකාර වන ධර්ම දේශනාව. කවදා හරි කරන්න වෙනවා. ගාන සම්පස්සජා චේතනා. ගාන කිව්වේ නාසයට. බාහිර ගන්ධය ගන්න වෙන මොකුත් යන්න බෑකෙන්. හැදුවා සිතක්. ගාන විඥානය. තුන් කරුණ එකතු කරන ස්පර්ශය. එතනින් නවත්තනවද විඳිනවද? විඳොත් පස්සපච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. ත්‍රිස් සෝත ගාන සම්පස්සජා සංඥා. හඳුනා ගන්න සුවඳ. ගාන සම්පස්සජා චේතනා. එන කර්මය. කර්මය නේ. මේ විඳිනවා. තර වේදනාවේ නවත්තලා තියෙන වේදනාව තුළ ඇලීමක් නැහැ. විඳින දේ තුළ ඇලීමක් නැහැ. ඇලීමක් නැත්තම් චේතනා කියන තැනට යන්නේ. ඒතර සංඥාව ගන්න නිවැරදිව. සංඥාව ගන්න නිවැරදිව නාසයේ ක්‍රියාව නිවැරදිව ගන්න. සංඥාව. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට. ගන්ධේ ක්‍රියාව ගන්න සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට. ඒ දෙක නිසා හටගත් සිතේ ක්‍රියාව දකිනවා. කර්ණ තුන එකතු කරපු ස්පර්ශයේ ක්‍රියාව දකිනවා. විඳින්නේ නැහැ. එහෙනම් හඳුනාගත්තේ නිවැරදි ආකාරයට. ඒතර සංඥා නිරෝධයි. සංඥා නිරුද්ධ නම් චේතනා නිරුද්ධයි. ඒතර සංඥාව ප්‍රත්‍ය වුණොත් වේදනා සංඥා දෙක ප්‍රත්‍ය වුණොත් සංස්කාර. එහෙනම් ගාන සම්පස්සජා චේතනා. ඒතර කර්මයයි. එහෙනම් වර්තමානයේ සීහා මන නුවණ සතියහා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කිය මන නුවණට. සතිය කිව්වේ සිහියට. දෙක තියෙනවද? එහෙනම් කර්ම පාලනය කරන්න පුළුවන්. කර්ම ශේවෙන ආකාරයට සිත ගෙනියන්න පුළුවන්. සිත තියෙනවා. රහතන් වහන්සේට සිත තියෙනවා. හැබැයි ඒ සිත කර්ම දක්වා ගෙනියන්නේ. පෘථග්ජන පුච්චලයා කර්ම දක්වා අරන් යනවා. ජීව සම්පස්සජා චේතන දිව. බාහිර රස දෙක නිසා සිත. තුන් කරුණ එකතු ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳීමේ සිත. ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිත. ස්පර්ශය නිසා බලවත් වීමේ සිත. බලවත් වීමේ සිතට ගියොත් චේතනා. එහෙනම් කර්මයයි. එහෙනම් කර්ම සකස් වෙලා. ඒක කර්ම ශේ කරන්න ඕනේ. ශේ කරන්න නම් මෙරාතන් වාසයට දිවක් තියෙනවා. රසයක් දැනෙනවා. ඒ සිතත් හැදෙනවා. ඒතර ස්පර්ශයක් තියෙනවා එතන. හැබැයි විඳීමේ සිතක් නැහැ. විඳීමේ සිතක් නැහැ. ක්‍රියාසිත තියෙනවා. කාය සම්පස්සජා චේතනා. රතනාසයට තියෙන ක්‍රියාසිත. කාය කිව්වේ කය. බාහිර පහස දෙක නිසා සිත. තුන් කරුණ එකතුව කාය සම්පස්සය. කාය සම්පස්සජා වේදනා. විඳින්නේ වේදනාව දැනෙනවා. විඳින්නේ. ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැටියට අහකස් වෙච්ච බව දකිනවා ක්‍රියාවක් හැටියට දකිනවා. කයේ ක්‍රියාව දකිනවා, පහසේ ක්‍රියාව දකිනවා, දෙක නිසා සිතේ ක්‍රියාව දකිනවා. ස්පර්ශයේ ක්‍රියාව දකිනවා. එතනින් එහාට දෙයක් නැහැ. රහතන් වහන්සේට චේතනා නැහැ. මනෝ සම්පස්සජා චේතනා. මනස දකිනවා ක්‍රියාව. බාහිර අරමුණු දෙක නිසා සිත මනෝ විඥානය
මනෝ සංපස්සේ දකින්න ක්‍රියාවක් වශයෙන් විඳින්නේ. විඳින්නේ නැත්නම් ඇලෙන්නේ. ඇලෙන්නේ නැත්නම් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්නම් කර්ම සකස් වෙන්නේ. කර්ම සකස් වෙන්නේ නැත්නම් මතු භවයක් නැහැ. උපපති භවයක් නැහැ. උපපති භවයක් නැත්නම් පහළ වීමක් නැහැ. පහළ වීමක් නැත්නම් ජරා මරණ නැහැ. ශෝක නැහැ. කනගාටු හැඬීම් වැළපි නිවුණා. මෙන්න නිවෙන ආකාරය. ඒතකොට නිවුනේ කර්මශේ කරපුවා. කර්ම කෙරුවොත් නියත වශයෙන්ම හැදෙන උපපති භවය. කර්මශේ කළොත් උපපති භවයක් නැහැ. එහෙනම් කර්මශේ වෙන ආකාරයට සිත හසුරවන්න. නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න සිත ගැන. සතිය තියන්න, සිහිය තියන්න. මේක සිතේම තමයි තියෙන්නේ. මන නුවණ යෝනිසෝ මනසිකාරය එකක් තියෙන සිතේම තමයි. එහෙනම් ඒ ධර්මතා දෙක සහයෝගය දෙවි. එක ආහාරයක් වේවි නිවනට. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. පින්බර දායකත්වයේ මේ උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ අනුරාධපුර දෙවන පියවර පදිංචි පී.ආර්. ආරියරත්න ජෙනට් යන පවුලේ සියලු දෙනාත් පී.ආර්. බණ්ඩාර මැණිකේ නිකපිටිය උස්සාපිටිය පදිංචි ජේ.එම්.ටී. ජයසුන්දර මැණිකේ සහ කාල්වා නරනායක පදිංචි පී.ආර්. මල්ලිකා කුමාරි මහත්මිය ඇතුළු පිරිස විසින් අරමුණ දායකත්වයේ දරන සියලු දෙනා නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම දායකත්වයේ දරන සියලු දෙනා ඇතුළු සුජීවත්ව සිටින ඔවුන්ගේ පවුල්වල සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් නිවන් සුව ලැබීමට මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් නිවන් සුව ලැබීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් ඒ බලාපොරොත්තු ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මනම් මේ රැස් කරගත් අනන්ත ප්‍රමාණ උතුම් පුණ්‍ය ශක්තිය තමන් නමින් පරලෝසපත් යම් ඥාති කෙනෙක් කවුරු හෝ ඇද්ද මේ අවස්ථාවේ පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීන සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තිරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං